දුවල පුතාලා හැමෝටම ආයිබෝවන්. අද දින අපි මෙසේ හමුවන්නේ තවත් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවක් විසින් නිකුත් කරපු අවසාන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කිරීමට. අද දින අපි තෝරගෙන තියෙන්නේ නැවත වතාවක් 2017 වසරේ බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් කලාපය තුළ තියෙන පාසල් සඳහා ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයන විෂයෙහි අවසාන වාර පරීක්ෂණයේ විදිහට ඉදිරිපත් කරපු මෙන්න මේ ප්‍රශ්න පත්‍රය තමයි අපි අද මේ සාකච්ඡාව ආරම්භ කරන්නේ. එhmenan අපි සාකච්ඡාව ආරම්භ කරන්නේ මේ ප්‍රශ්න පත්‍රයේ බහුවර්ණ ප්‍රශ්නය වන පළවෙනි ප්‍රශ්න පත්‍රය පිළිතුරු ලිවීම ආරම්භ කරමින්. එතකොට මේ ප්‍රශ්න පත්‍රය කොහොමද සකස් වෙන්නේ කියලා පුංචි අදහසක් ගත්තොත් හොඳයි කියලා හිතනවා. මොකද මෙන්න මේ කියන ව්‍යුහයටම තමයි අපිට අපොස සාමාන්‍ය පෙළ විභාගයේදීත් අපිට ප්‍රශ්න පත්‍රය සකස් වෙන්නේ. ඒක නිසා මේ හුරුවෙන්ම අපි පිළිතුරු ලියලා අපි සූදානම් වෙන්න ඕන අපේ O level ප්‍රශ්න පත්‍රයට අපි කොහොමද නිවැරදිව කාලය කළමනාකරණය කරමින් උපරිම ලකුණු තහවුරු කිරීම සඳහා අපි පිළිතුරු ලිවීමේ පිවිසුම කොහොමද අපි ලබා ගන්න කියන එක. එhmenan බලන්න මේ ප්‍රශ්න පත්‍රයේ මේකේ සකස් වෙනවා ප්‍රශ්න ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයන කියන කොටස් දෙකෙන්ම ප්‍රශ්න සමන්විත වෙනවා. ප්‍රශ්න 40ක් තියෙනවා. පොඩ්ඩක් බලන්න මේකේ මේ තියෙන ඔක්කොම බහුවර්ණ ප්‍රශ්න මේ විදිහට මේ ප්‍රශ්න අංක 6 වෙනකල් මෙතන අපිට දැర్శණය වෙනවා. ප්‍රශ්න අංක 7 විවිධ ස්වරූපයේ ප්‍රශ්න අපිට හම්බ වෙනවා. ටේබල් වලට දීලා xy කියලා දීලා මේකට මේක ගලපන දේවල් හම්බ වෙනවා. ඒ වගේ මේ ඔක්කොම න්‍යායාත්මක කරුණු. ගෝලීය පරිසරය, ව්‍යාපාර පරිසරය, ඊට පස්සේ පොඩි සිද්ධියක් දීලා සිද්ධි අධ්‍යයනයක් දීලා ප්‍රශ්න 3කට අපිට පිළිතුරු ඒ ආශ්‍රයෙන් ලියන්න කියනවා. ඒ වගේම 11, 12, 13 ඒ අර සිද්ධි ආශ්‍රයෙන් අපි කරපු දේවල්. මෙන්න තවත් 14 වෙනි ප්‍රශ්නේ ඒකත් යම් කිසි න්‍යායාත්මක කරුණු තමයි අහන්නේ. රාජ්‍ය සමාගම් වැනි ආයතන ගැන අහනවා. 16 වෙනි ප්‍රශ්නයත් මේ ව්‍යාපාර සංවිධාන ක්‍රම පිළිබඳව තමයි මෙතන නම් ඇවිල්ලා තියෙන්නේ මේ ප්‍රශ්න පත්‍රය. දැන් බලන්න 17 වෙනි ප්‍රශ්නෙට ගිහිල්ලා මොකක්ද කියන්නේ. 17 වෙනි ප්‍රශ්නේ තියෙන විශේෂ ලක්ෂණය තමයි මෙන්න ගිණුම් කරන ආශ්‍රිත ප්‍රශ්නයක් තමයි මෙතනදී අහන්නේ. එහෙමනම් අර ප්‍රශ්න 16 සාමාන්‍යයෙන් එන්නේ ව්‍යාපාර අධ්‍යයන කොටසෙන්. ඊට පස්සේ 17 ඉඳලා 40 වෙනි ප්‍රශ්නේ දක්වා අපිට ලැබෙන්නේ මේ ගිණුම් කරන ආශ්‍රිත ප්‍රශ්න. ප්‍රශ්න 21 පුංචි පුංචි ගණන් හදන්නත් සමහර වෙලාවට අපිට තියෙනවා. ගිණුම් කරන සමීකරණේ වගේ දේවල් මේ පොඩි පොඩි ගණන් හදන්න තියෙනවා. දිත්ත සටහන් ඒ වගේම පුංචි පුංචි ගණන් හදලා අපිට පිළිතුර තෝරන්න පුළුවන් බැංකු සැසඳුම් ප්‍රකාශය ආශ්‍රිත ගාණක්, සුළු මුදල් ආශ්‍රිත ගාණක්, මේ වගේ ප්‍රශ්න අංක 40 වෙනකල් 17 වෙනි ප්‍රශ්නේ ඉඳලා අපිට පිළිතුරු ලියන්න අපිට ලැබෙන්නේ ගිණුම් කරණය කියන විෂය කොටසින් තමයි අපිට මේ ඉතිරි ප්‍රශ්න ටිකට අපිට පිළිතුරු ලියන්න ලැබෙන්නේ. හොඳයි. ප්‍රශ්න පත්‍රයේ පිළිබඳ ව්‍යුහය පිළිබඳ දල අදහසක් ලබා ගැනීමෙන් අනතුරු එහෙමනම් අපිට දැන් මේ ප්‍රශ්න වල පිළිතුරු සාකච්ඡාව ආරම්භ කරන්න පුළුවන්. අපි එහෙමනම් බලමු මේකේ පළවෙනි ප්‍රශ්න 5ට පිළිතුරු දෙන ආකාරය. මේ සඳහා අපිට ලැබෙනවා පුංචි සිද්ධියක්, කේස් ස්ටඩි එකක්. අපි මේ කේස් ස්ටඩි එක කියවලා ඉන් අනතුරු අපි මේ ප්‍රශ්න වලට එකින් එක පිළිතුරු ලිවීමට අපි උත්සාහ කරමු. හොඳයි. ඔබලා වෙනුවෙන් මම කියන්නම් මේ සිද්ධිය මොකක්ද කියලා. හොඳින් සවන් දෙන්න. දේශීය ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රය පිළිබඳ උපාධියක් හදාර ඇති සෙව්වන්දි වෛද්‍ය පර්යේෂණ කටයුතු වලද නිරත වෙයි.
ඇය විසින් ඖෂධීය ශාකසාර උපයෝගී කරගෙන දැඩි හිරු රැස් වලින් සමරැක ගැනීමට සුදුසු ආලේපනයක් නිපදවා ඇත. ඒ සඳහා පේටන්ට් බලපත්‍රයක්ද ලබාගත් ඇය එම නිෂ්පාදිතය දේශීය ඔසු අලෙවි සැල් මගින් වෙළඳපළට ඉදිරිපත් කර ඇත. එහෙනම් මේ සිද්ධිය පැහැදිලි. මේකේ අපිට තියෙන්නේ ගොඩක් හුරු දේවල්. එයා පර්යේෂණ කටයුතු කරලා Taman විසින් සොයාගන්න නිෂ්පාදනයක්. ඒ සඳහා පේටන්ට් බලපත්‍රයක් ලබා ගන්නවා කියලා කියන්නේ ඒකේ අයිතිය තහවුරු කිරීම සඳහා අපිට ඒක අපේ ඒ ව්‍යාපාර වෙළඳ ලකුණ භාණ්ඩේ වෙළඳ ලකුණ අපිට අපේ නමින් අයිතිය අපිට ලබා ගන්න පුළුවන් අවස්ථාවක් තමයි මේ පේටන්ට් බලපත්‍රයක් ලබා ගන්නවා කියලා කියන්නේ. හොඳයි. සිද්ධිය පිළිබඳ මේ අදහසක් අපි මෙසේ තියාගෙන අපි බලමු එහෙමනම් පළවෙනි ප්‍රශ්න පහට පිළිතුරු දෙන්න. පළවෙනි ප්‍රශ්නය ව්‍යාපාර බිහිවන්නේ භාණ්ඩ නිෂ්පාදනය සඳහාය. හරිද? සේවා සැපයීම සඳහාය. අවශ්‍යතා හා වමනා සපුරාලීම සඳහාය. අලෙවි කටයුතු කිරීම සඳහාය. මේ පිළිතුරු හතර දිහා බලනකොට අපිට එකක්වත් වැරදි කියලා කියන්න බෑ. එකම ප්‍රශ්නේ තියෙන්නේ සම්පූර්ණ පිළිතුරක් ලැබෙන තෝරා ගැනීම මොකක්ද කියන එක. අන්න එතන තමයි අපි සැලකිලිමත් වෙන්න ඕන. අපි දන්නවා ව්‍යාපාර භාණ්ඩයක් නිෂ්පාදනය කරන ව්‍යාපාර තියෙනවා. එහෙම නැත්නම් සේවා සපයන ව්‍යාපාරක් තියෙනවා. වරදක් නැහැ. හතරවෙනි එක ගත්තොත් එහෙම අලෙවි කටයුතු කිරීම තමයි බොහෝ විට කරන්නේ. මොකද ව්‍යාපාරයක් කියන්නේ ආර්ථික කටයුත්තක්. නමුත් ව්‍යාපාරයක පරමාර්ථය ඊටාම හොඳින් ගම්‍ය වන පිළිතුර වන්නේ මෙන්න මේ තුන්වන පිළිතුර. තුන්වන පිළිතුර. මොකද්ද? අවශ්‍යතා හා උවමනා සපුරාලීම සඳහා. ව්‍යාපාර පසුබිම පිළිබඳව අපි පාඩම් වලදී අපි දැනගත්තා මේ ව්‍යාපාර කියන සංවිධාන ව්‍යුහය පසු කාලයේදී මේ ආකාරයෙන් විකාශනය වන්නේ මේ මිනිස් අවශ්‍යතා හා උවමනා පාදක කරගෙන ඒවා සන්තුෂ්ත කර ගැනීමට ආර්ථිකමය ස්වරූපයකින් මේ නිෂ්පාදන සාධක අපි ඒක රාශී කරලා ආර්ථිකමය මුහුණුවරකින් ව්‍යාපාරයක් ක්‍රියාත්මක වෙනවා ලාභ ලැබීම සහ පාරිභෝගික තෘප්තිය වැනි පරමාර්ථ පෙරදරි කරගෙන. දෙවන ප්‍රශ්නයට අපි යොමු වෙමු. මේ කවුද අපේ කතානායිකාව? සෙව්වන්දි. සෙව්වන්දි මහත්මිය විසින් මේ නිෂ්පාදනය කරන ලද මේ ආලේපනය අපිට වර්ග කරන්න පුළුවන් ව්‍යාපාරික දෘෂ්ටි කෝණයකින්. ඒ ව්‍යාපාරය විසින් සපයනු ලබන භාණ්ඩය හෝ සේවාව මත පදනම්ව අපි පිළිතුරු දෙන්න උත්සාහ කරනවා නම් මේ ආලේපනය අපි හඳුනගන්නේ කුමක් විදිහටද? මෙන්න අපිට ලැබෙන තෝරා ගැනීම. මේ ආලේපනය අපිට භාණ්ඩයක් කියන්න පුළුවන්ද? සේවාවක් කියන්න පුළුවන්ද? එහෙම නැත්නම් යෙදවුමක්, ඉන්පුට් එකක්, එහෙම නැත්නම් සම්පතක්ද? මොකද මේ සෙව්වන්දි විසින් වෙළඳපොළට ඉදිරිපත් කරන මේ නිෂ්පාදනය ගැන තමයි අපි කතා කරන්නේ. එතකොට මේ වෙළඳ ව්‍යාපාරයක් එක්ක භාණ්ඩයක් වෙළඳපොළට දෙනවා. එහෙම නැත්නම් සේවාවක් දෙනවා. එහෙමනම් අපිට මෙතනදී අපිට වඩාත් ගැළපෙන පිළිතුර තමයි මේ සෙව්වන්දිගේ මේ ආලේපනය කියලා කියන්නේ ස්පර්ශ කරන්න පුළුවන් භෞතික පැවැත්මක් තියෙන ගබඩා කරන්න පුළුවන් සමජාතීය මේ වගේ භාණ්ඩයක ලක්ෂණ තමයි මේකේ තියෙන්නේ. ඒක නිසා අපේ පිළිතුර වන්නේ නිවැරදි පිළිතුර වන්නේ පළවෙනි වර්ණය භාණ්ඩයක් කියන එක. හොඳයි. තුන්වන ප්‍රශ්නයට යොමු වෙමු. මෙම නිෂ්පාදන සඳහා යොදා ගනු ලබන ඖෂධීය ශාකසාර. ඖෂධීය ශාකසාර. ඒක තමයි අපි අමුද්‍රව්‍යයක් විදිහට භාවිතා කරන්නේ. මේ ස්වාභාවික පරිසරයෙන් අපි ලබා ගන්න දෙයක්. එවනම් මේ ඖෂධීය ශාකසාර
අයත් වන නිෂ්පාදන සාධකය වන්නේ. හොඳින් මතක තියාගන්න මේ ඖෂධීය ශාකසාර කියන්නේ අපි තාම මේක ප්‍රොසෙස් එකක් එහෙම නැත්නම් නිමවුමක් තාම බවට පත් කරගෙන නැහැ. මේ අපේ පරිසරයේ තියෙන සම්පත් පොළොව මතු පිට අභ්‍යන්තරේ මුහුද ඒවල තියෙන අපේ තියෙන සම්පත් තියෙනවා විවිධ සම්පත්. එහෙමනම් අපි කතා කරලා තියෙනවා නිෂ්පාදන සාධක පිළිබඳව භූමිය ශ්‍රමය ප්‍රාග්ධනයේ ව්‍යවසාය. එහෙමනම් මේ ඖෂධීය ශාකසාර අයත් වන නිෂ්පාදන සාධකය කුමක්ද? භූමියද ශ්‍රමයද ව්‍යවසායකත්වයේද එහෙම නැත්නම් ප්‍රාග්ධනයේද? මොකද මේ දෙක අපිට පිළිගන්න බෑ. ප්‍රාග්ධනය කියන එකත් පිළිගන්න බෑ. මොකද තාම අපි මේක මේ අමුද්‍රව්‍ය පරිවර්තනයකට ලක් කරලා අපි එහෙම කිසි දෙයක් කරලා නැහැ. මේ ස්වාභාවික පරිසරයේ තියෙන සම්පත් ඕනම කෙනෙකුට ලබා ගන්න පුළුවන් දෙයක් නිසා තමයි අපි මේ ඖෂධීය ශාකසාර කියන එකට අපිට පිළිගන්න පුළුවන්. නිවැරදිම පිළිතුර තමයි භූමිය කියන පිළිතුර. හොඳයි. එහෙනම් අපි හතරවෙනි ප්‍රශ්නෙට යොමු වෙමු. සෙව්වන්දි දේශීය වෛද්‍ය ශාස්ත්‍රය පිළිබඳව උපාධියක් හදාරා තිබීම ඇගේ ව්‍යාපාරයට මොනවද කියන්නේ? අවස්ථාවකි, ශක්තියකි, දුර්වලතාවයකි, තර්ජනයකි. දැන් මේ කවුරු ගැනද අපි කතා කරන්නේ? සෙව්වන්දි කියලා කියන්නේ මේ අවස්ථාවේදී අපේ ව්‍යාපාරයේ ව්‍යවසායිකාව. එහෙම නැත්නම් හිමිකරු අයිතිකරු කියන පුද්ගලයා. එහෙමනම් ඔහු අයත් වන පරිසරය තමයි ව්‍යාපාරයක අභ්‍යන්තර පරිසරය. මෙතනදී අපි මේ කතා කරන්නේ අපේ කතානායිකාව සෙව්වන්දි පිළිබඳව. සෙව්වන්දිගේ මේ විශේෂිත උපාධියක් සමත් වීම ඒ හැකියාව ගත්තොත් එහෙම ඒක ව්‍යාපාරයට අවස්ථාවක්ද දුර්වලතාවයක්ද ශක්තියක්ද තර්ජනයක්ද? මේකට පිළිතුරු දෙනකොට අපි මතක තියාගන්න ඕන මේ ව්‍යාපාරික පරිසරය කියන මාතෘකාව. පරිසරය අපේ කොටස් දෙකයි, අභ්‍යන්තර පරිසරය, බාහිර පරිසරය. එතකොට අභ්‍යන්තර පරිසරය කියලා කියන්නේ ව්‍යාපාරික ක්‍රියාකාරීත්වයට විවිධ බලපෑම් එල්ල කළ හැකි පුද්ගලයන් සහ විවිධ සාධක අන්තර්ගත පරිසරය. අභ්‍යන්තර පරිසරය. එතකොට මේ අභ්‍යන්තර පරිසරය පිළිබඳව හදාරනකොට අපි තවදුරටත් සොයාගන්න සාධක වර්ග දෙකක් තියෙනවා කියලා අපි කතා කළා. ව්‍යාපාරික ශක්තියින් සහ දුර්වලතාවයන්. මතක තියාගන්න ශක්තියින් සහ දුර්වලතාවයන් අදාළ වන්නේ ව්‍යාපාරයක අභ්‍යන්තර පරිසරය. එහෙනම් සෙව්වන්දි ගත්තොත් එහෙම ඔය කියන පරිසර දෙකෙන් කොයි පරිසරයේද ඉන්නේ? ව්‍යාපාරයේ අයිතිකරුවන්, කළමනාකරුවන් සහ සේවකයන් කියලා කියන්නේ ව්‍යාපාරයේ අභ්‍යන්තර පරිසරයේ කොටසක්. එමනම් සෙව්වන්දිට අදාළ වන්නේ, සෙව්වන්දිගේ උපාධියට අදාළ වන්නේ අනිවාර්යෙන්ම මේ එක්ක ශක්තියක් වෙන්න ඕන, තර්ජනයක් වෙන්න ඕන. උපාධියක් සමත් වීම ව්‍යාපාරයට තර්ජනයක් වෙන්නේ නැහැ කිසිසේත්ම. එහෙමනම් අපිට සෙව්වන්දිගේ උපාධිය අපිට හඳුන ගන්න පුළුවන් ව්‍යාපාරයට විශේෂ ශක්තියක් විදිහට. සේවක පළපුරුද්ද, කළමනාකරන හැකියාව, සුවිශේෂී නිෂ්පාදන ක්‍රම යනාදී අපි හඳුනගන්නේ ව්‍යාපාරයේ තියෙන ශක්තියින් විදිහට. හොඳයි. පස්වෙනි ප්‍රශ්නෙට යොමු වෙමු. සෙව්වන්දිගේ ව්‍යාපාරයේ සම්බන්ධයෙන් දක්නට ඇති සුවිශේෂී වාසියකි අසීමිත වගකීම, අකණ්ඩ පැවැත්මක් නොමැතිවීම, තීරණ ගැනීමේ නිදහසක් පැවතීම, නෛතික පුද්ගල භාවයක් නොමැතිවීම. අපි කතා කරන්නේ දුවල පුතාලා සුවිශේෂී වාසියක් ගැන. එහෙම නේද? සෙව්වන්දිගේ ව්‍යාපාරයේ දෘෂ්ටි කෝණයෙන් බැලුවෙන් පස්සේ සුවිශේෂී වාසියක් වන්නේ වගකීම අසීමිතද, ඒක වාසියක්ද? නැහැ. ඒක අවාසියක්.
අකණ්ඩ පැවැත්මක් නොමැතිවීම කියලා කියන්නේ හොඳ දෙයක් නෙමෙයි, ඍණාත්මක දෙයක්, වාසියක් වෙන්නේ නැහැ. නෛතික පුද්ගලභාවයක් නොමැතිවීමත් අපි ධනාත්මක කරුණක් විදිහට නෙමෙයි අපි සලකන්නේ, ඍණාත්මක කරුණක් විදිහට. එhmenan අපි පිළිතුර විය යුත්තේ අනිවාර්යයෙන්ම මෙන්න මේක. Taman කැමැති පරිදි ව්‍යාපාරය පිළිබඳව තීරණයක් ගන්න පුළුවන් නම් ඒක සුවිශේෂී වාසියක් විදිහට කියන්න පුළුවන් එම ව්‍යාපාර සංවිධාන ක්‍රමයේ. තමාගේ නිදහසේ තමාට කැමති දේවල් ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් තමා නිවැරදියයි තක්සේරු කරන දේවල් ඒක වාසියක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. හොඳයි. දැන් අපිට තියෙන්නේ 6 වෙනි ප්‍රශ්නය. ඒක වෙනම ප්‍රශ්නයක්. කේස් ස්ටඩි එකෙන් අහපු ප්‍රශ්න ටික ඉවරයි. මතක තියාගන්න. එhmenan අපි බලමු 6 වෙනි ප්‍රශ්නය කුමන රටාවක ප්‍රශ්නයක්ද කියලා. අපි කියවලා බලමු. ව්‍යාපාර කටයුතු පරිසරයට හිතකරව පවත්වාගෙන යන්නේදයි විමසා බැලීම අංක 1 විසින්ද සාධාරණ වැටුප් ගෙවන්නේදයි විමසා බැලීම අංක 2 විසින්ද සිදු කරයි. ඉහත 1 හා 2 සඳහා සුදුසු පද පිළිවෙලින් දක්වන පිළිතුර තෝරන්න. දැන් මේ 1 සහ 2ට මෙන්න මේ දෙක මේ යුගලය තමයි තෝරන්න කියලා කියන්නේ. යුගල 4ක් තියෙනවා. වඩාත්ම ගැළපෙන යුගලය කුමක්ද කියලා තමයි අපිට තෝරන්න කියන්නේ. එhmenan මේ මෙතන ඉන්නේ යම් යම් පාර්ශව කරුවන්. අභ්‍යන්තර පරිසරයේ සහ බාහිර පරිසරයේ සිටින පාර්ශව කරුවන් තමයි මේ කවලමේ මේ හතරේ පිළිතුරු හතරේ තියෙන්නේ. එහෙමනම් අපිට තියෙන්නේ මේ 1 සහ 2 කියන පිළිතුරු දෙකට ගැලපෙන යුගලය තෝරන්න වඩාත් ගැලපෙන. එතකොට මේ ප්‍රශ්නය අහන්නේ ව්‍යාපාර කටයුතු පරිසරයට හිතකරව යහපත් විදිහට කරගෙන යනවද කියන එක. අපි දන්නවා ව්‍යාපාරයක් නිසා පරිසරයට විවිධ බලපෑම් එල්ල කරන්න පුළුවන්. ඒක නිසා මේ පිළිබඳ අවධානයෙන් ඉන්න මිනිස්සු ඉන්නවා. ව්‍යාපාරයේ අයිතිකරුවන් සේවකයන් පරිසරය ගැන එතරම් තැකීමක් නොවෙන්න පුළුවන්. මොකද ඔවුන්ගේ පරමාර්ථය ව්‍යාපාර කටයුතු කොහොම හරි කරගෙන යෑම. නමුත් එය එසේ පමණක් කරගෙන යාමට ඉඩ දෙන්නේ නැහැ. මොකද මේ ව්‍යාපාර බාහිර පරිසරයේ ඉන්න ඇතැම් පාර්ශව කරුවන් මේ ව්‍යාපාරය කටයුතු කරන පිළිවෙල පිළිබඳව ඉතාමත් අවධානයෙන් තමයි ඉන්නේ. එහෙමනම් මේ පාර්ශව කරුවන් ව්‍යාපාරයේ අභ්‍යන්තර පාර්ශව කරුවන්ට වඩා වෙනත් පාර්ශවයන්. මොකද විමසීමෙන් ඉන්නේ, විමසා බැලීමෙන් ඉන්නේ බොහෝ විට වෙන කවුරු හරි වෙන්න ඕන. බාහිර පරිසරයේ අය. ඒ කියන්නේ නීත්‍යානුකූල විදිහට හොඳින් පරිසරයට හානියක් නොකර කරනවාද කියලා ඒ දෘෂ්ටි කෝණයෙන් බලන්නේ බාහිර පරිසරයේ ඉන්න පරිසර පාර්ශව කරුවන්. හොඳයි. එහෙනම් කවුද වැඩියෙන්ම බලපාන්නේ? ප්‍රජාව එක පැත්තකින් අපිට පිළිගන්න පුළුවන් සහ ගනුදෙනුකරුවන්. ඔව්. ගනුදෙනුකරුවන් පවා මේ ව්‍යාපාරයේ පරිසර හිතකාමී විදිහට කටයුතු කරනවාද කියලා අවධානයෙන් ඉන්න පුළුවන්. හරි. ඊළඟට දෙවන පිළිතුර ප්‍රජාව සහ සේවකයන්. ඊළඟට සේවකයන් සහ ප්‍රජාව. මුලින්ම බලන් ඉන්නේ සේවකයන්ලු. දෙවෙනියට බලන්නේ ප්‍රජාවලු. ඒක අපිට එච්චර හිතන්න බෑ. සැපයුම් කරුවන් සහ සේවකයන් මේ දෙගොල්ලෝ අභ්‍යන්තර පරිසරය සහ බාහිර පරිසරයේ කවලම් වෙලා ඉන්නවා. මේක වෙන්නත් බෑ, මේක වෙන්නත් බෑ. ඒතකොට ප්‍රජාව සහ සේවකයන්. මොකද ඇයි මේ සේවකයන් මෙතන ඉන්නවා කියන්නේ? සේවකයෝ එච්චර මේ පරිසරය පිළිබඳව ලොකු තැකීමකින් වැඩ කරන කොට්ටාසයක් නෙමෙයි. එහෙමනම් ඊට වඩා අයිතිකරුවෝ පරිසරය පිළිබඳව තැකීමක් කරන්න ඕනේ. එහෙමනම් අපිට වඩාත් ගැළපෙන පිළිතුර දරුවනේ අංක 1. ප්‍රජාව. පළමුවෙන්ම මේ අවට ජීවත් වෙන වටපිටාවේ ජීවත් වෙන අනෙකුත් මිනිසුන්, අසල් වැසියන්, එහෙම නැත්නම් යම් යම් රාජ්‍ය ආයතන තියෙන්න පුළුවන් මේ වගේ වැඩ කරන ඒ සාමාන්‍යයෙන් මේගොල්ලෝ ඔක්කොටම අපි කියනවා ප්‍රජාව කියලා.
මේ මිනිස්සු තමයි පූජනීය ස්ථාන වෙන්න පුළුවන්. මේ අවට පරිසරයේ තියෙන රාජ්‍ය ආයතන, ගම්මුන්. ඒතර මොවුන්ගෙන් තමයි ප්‍රජාව සමන්විත වන්නේ. ඊට අමතරව මේ ව්‍යාපාරයේ භාණ්ඩ එහෙම නැත්නම් සේවාවන් ලබා ගන්න දෙන සේවකයන් පවා මේ පිළිබඳ අවධානයෙන් ඉන්න පුළුවන්. හොඳයි. 7 වෙනි ප්‍රශ්නේ. පාරිභෝගිකයන් ආරක්ෂා කිරීමටත් වෙළඳාම විධිමත් කිරීමටත් මෙරට බලපවත්වන නීතිය කුමක්ද? පාරිභෝගික අයිතීන් ආරක්ෂා කිරීමට සහ විධිමත් ආකාරයෙන් වෙළඳාම් කිරීමට අවශ්‍ය නීති රීති සකස් වන නීතිය කුමක්ද කියලා තමයි අහන්නේ පනත. 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ආඥා පනත. මේක හරියද? ඒක වෙනත් කරුණක් සඳහා තියෙන පනතක්. ව්‍යාපාරයක් ව්‍යාපාරික නාමය ලියාපදිංචි කිරීම හා අදාළ පනතක්. 2007 අංක 7 දරන සමාගම් පනතත් මේ පාරිභෝගික අයිතීන් එහෙම නැත්නම් ව්‍යාපාරික කටයුතු විධිවත් කිරීමට අවශ්‍ය නීති රීති සම්පාදනය කරන ආයතන රාමුවක් නෙමෙයි, නීතිමය රාමුවක් නෙමෙයි. ඒකත් අපිට පිළිගන්න බෑ. 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත. මෙන්න මේක තමයි පිළිතුර. පාරිභෝගිකයන්ගේ අයිතීන් සම්බන්ධ නීතිමය රාමුව. 72 අංක 5 දරන සම්පකාර පනතත් මේකට අදාළ වෙන්නේ නැහැ. සම්පකාර සමිතියක් ලියාපදිංචි කිරීමේදී අදාළ නීතිමය රාමුව තමයි එතනින් අපිට සාකච්ඡා කරන්නේ. 8 වෙනි ප්‍රශ්නේ. පහත වගුවේ X තීරවේ පරිසර සාධකයන්ගේ වෙනස් වීමද පරිසරයේ තියෙන විවිධ සාධක අපි දන්නවනේ තියෙනවා කියලා. මේ තියෙන්නේ පරිසර සාධක, පොලි අනුපාත, මිල මට්ටම්, නව යන්ත්‍ර සූත්‍ර සොයා ගැනීම, ප්‍රවාහන ක්ෂේත්‍රයේ තාක්ෂණික සොයා ගැනීම ආදී. පරිසර සාධක කීපයක් තියෙනවා X කියන මේ වම් පැත්තේ. Y තීරුවේ මේ පරිසර සාධක වලින් ව්‍යාපාර වලට ඇති කරන්න පුළුවන් බලපෑම. එතන මේ පරිසර සාධක කියලා කියන්නේ ව්‍යාපාරයේ කටයුතු කාරණා කෙරෙහි බලපෑමක් ඇති කරන්න පුළුවන් ශක්තියක් තියෙන සාධක වලට තමයි අපි පරිසර සාධක කියලා කියන්නේ. එහෙමනම් මේ සාධක කුමන බලපෑමක්ද ව්‍යාපාරයට සිද්ධ කරන්න පුළුවන්. මේක කලවම් වෙලා තමයි දීලා තියෙන්නේ. ඒක නිසා පොලි අනුපාත අඩු වුණොත් ඒකෙන් මොකද්ද වෙන්නේ? ගුණත්වයේ ඉහළ යනවද? නැහැ. කාලය ඉතිරි වෙනවද? නැහැ. ණය ලබා ගැනීමට වැඩියෙන් පෙළඹීම. හරි. අපි දන්නවා පොලි අනුපාත අඩු වෙනවා කියලා කියන්නේ මිනිස්සු හරිම සතුටුයි. වැඩියෙන් ණය ලබා ගැනීම සඳහා අපි යනවා. එහෙනම් මම ඒක මෙතනට සම්බන්ධ කරා. භාණ්ඩ හා සේවාවල මිල මට්ටම් වැඩි වුණොත් මොකද්ද සිද්ධ වෙන්නේ? ගුණත්වයේ ඉහළ යනවද? කාලය ඉතුරු වෙනවද? මේක අපි දැන්ටමත් තෝරගෙන තියෙන්නේ. මිල මට්ටම් වැඩිවීම කියලා කියන්නේ මෙන්න මේක. ව්‍යාපාරවල වියදම් වැඩි වෙනවා. ලාභය අඩු වෙයි. හොඳයි. නව යන්ත්‍ර සොයාගත්තොත් අපි දන්නවා නිෂ්පාදනයේ ගුණත්වය ඉහළ යයි. එහෙනම් මේකට අදාළ වන්නේ මේක. ප්‍රවාහන ශාස්ත්‍රයේ දියුණු වුණා කියලා කියන්නේ අපිට කාලය ඉතිරි වීමක් සිද්ධ වෙනවා. එහෙමනම් අපිට පිළිවෙලින් තියෙන පිළිතුර X තීරුවේ තොරතුරු සමග Y තීරුවේ ඇති තොරතුරු නිවැරදිව ගලපා ඇති පිළිතුර තෝරන්න. නිවැරදිව කියන්නේ මේ අනුපිළිවෙලින්. මේ එකට නම් මොකද්ද එන්නේ? එකට C එන පිළිතුර මොකද්ද? එකට C එන්නේ මෙන්න මේකේ. දෙකට නම් D. ඒකත් හරියනවා. බලන්න මේක දිහා මම මේ පෙන්වන්නේ තුන්වන පිළිතුර. එකට C, දෙකට D, තුනට මොකද්ද අපි තෝරගත්තේ? A. තුනට A, හතරවෙනි එකට B. එහෙනම් මෙන්න අපේ පිළිතුර, මෙන්න මෙතන අපේ පිළිතුර අපිට සොයා ගන්න පුළුවන්. එහෙනම් නිවැරදි පිළිතුර තමයි තුන්වන පිළිතුර. ඊළඟ ප්‍රශ්නය. ගෝලීය පරිසරයේ බලපෑම හේතුවෙන් දේශීය ව්‍යාපාර වලට ඇතිවන අහිතකර බලපෑම. එහෙනම් අපි දන්නවා ව්‍යාපාර බාහිර පරිසරය තුළ ක්‍රියාත්මක වන තවත්
එක්තරා බලවේගයක් තමයි ගෝලීය පරිසරය කියලා කියන්නේ. ඒ කියන්නේ අපේ ව්‍යාපාරයක් අන්තර්ජාතික විදිහට පවත්වන සංස්කෘතික ආර්ථික සම්බන්ධතාවයන්ගේ ප්‍රතිඵලයන් වල එකක් විදිහට තමයි අපිට මේ ගෝලීය පරිසරය අපිට ව්‍යාපාරات එක්ක ගැටෙන්නේ. ඒ නිසා අපිට සැලසෙන වාසි තියෙනවා, අවාසි තියෙනවා, තර්ජන තියෙනවා, අවස්ථාවන් තියෙනවා. නිසා ඒ පිළිබඳ අපි අවබෝධයෙන් කටයුතු කරන්න ඕන නිරන්තරයෙන්. ගෝලීය පරිසරයේ කුමන බලපෑමක් අපේ දේශීය ව්‍යාපාර වලට එල්ල කරන්න පුළුවන්ද කියන එක. හොඳයි. දැන් අපෙන් අහන්නේ අහිතකර බලපෑමක් ගැන. මතක තියාගන්න අහිතකර බලපෑම් පිළිබඳව තමයි අපි කතා කරන්නේ. විදේශ ප්‍රාග්ධනයේ රට තුළට ගලා යාම අහිතකර බලපෑමක් වන්නේ නැහැ. ඊළඟ පිළිතුර ගුණත්වයෙන් ඉහළ භාණ්ඩ ලබාගත හැකිවීම ඒක හොඳ දෙයක්. ගෝලීය පරිසරයේ බලපෑමෙන් ගුණත්වයෙන් ඉහළ භාණ්ඩ ලබාගත හැකිවීම, නවීන තාක්ෂණය භාවිතා කළ හැකිවීම, දැඩි තරඟකාරීත්වයකට මුහුණ දීමට සිදුවීම. මොකද්ද අපිට ව්‍යාපාර වලට ඍණාත්මකව බලපාන කරුණ මෙතනදී? මේක හොඳ දෙයක්, මේකත් හොඳ දෙයක්. නවීන තාක්ෂණය අපිට ලැබෙනවා කියන්නේත් අපි ආස දෙයක්, කැමති දෙයක්. එහෙමනම් මෙන්න මේ හතරවෙනි කාරණය තමයි දැඩි තරංගයක් තිබීම තමයි ව්‍යාපාරවලට ඍණාත්මක විදිහට බලපාන. ඒක අපි අහිතකර බලපෑමක් විදිහට අපි හඳුනා ගන්නවා. 10 වන ප්‍රශ්නය. ව්‍යාපාර පරිසරය ව්‍යාපාරයකට වඩාත් දායක වන්නේ පරිසරය පිළිබඳ ප්‍රශ්නයක්. ව්‍යාපාර පරිසරය ව්‍යාපාරයකට වඩාත් දායක වන්නේ තර්ජන හා අවස්ථා පවතින විටය. දායක වෙනවා කියලා කියන්නේ හොඳ දෙයක්. මතක තියාගන්න මෙතන කතා කරන්නේ අපි දායකත්වය ගැන. ව්‍යාපාර කටයුත්ත සාර්ථකව කරගෙන යාමට දෙන තල්ලුවක් කියලා කිව්වොත් නිවැරදි. හොඳ දෙයක්, ධනාත්මක දෙයක්. ප්‍රශ්නේ අපි තේරුම් ගන්න ඕන හරියට. දායක වෙනවා කියලා කියන්නේ අපිට උදව් කරනවා කියන එක. එhmenan උදව් කරන්නේ තර්ජන හා අවස්ථා තියෙනකොට. තර්ජනයක් තියෙනකොට උදව්වක්ද ඒක? නෑ. ඒක කකුලෙන් ඇදීමක්, බාධකයක්. එhmenan ශක්තියින් හා දුර්වලතා. දුර්වලතා කියලා කියන්නේ අපි ඒක හොඳ දෙයක්ද? පිළිගන්න බෑ. අවස්ථා හා දුර්වලතා මේ දෙකම කලවීමේ තමයි තියෙන්නේ. ඒකත් අපිට දායක වෙන දෙයක් නෙවෙයි. ශක්තියින් හා අවස්ථා. ශක්තියක් කියලා කියන්නේ හොඳ දෙයක්, ධනාත්මක දෙයක්. අවස්ථාවක් කියලා කියන්නේ ව්‍යාපාරයට වාසියක් සලස්ස ගන්න පුළුවන් මාර්ගයක්. එහෙමනම් පරිසරය නිසා අපිට ධනාත්මකව ව්‍යාපාරයට බලපෑම් ඇති කරන්න පුළුවන් සාධක දෙක තමයි ශක්තියින් සහ අවස්ථා. ශක්තියින් කියලා කියන්නේ ව්‍යාපාර අභ්‍යන්තර පරිසරයේ තියෙන දේවල්. අවස්ථාවල් තියෙන්නේ ව්‍යාපාරයෙන් පරිබාහිර පරිසරයේ. හොඳයි. අපිට දැන් 11 වෙනි ප්‍රශ්නෙට යන්න පුළුවන්. මෙන්න නැවත වතාවක් යම් තොරතුරක් සිද්ධියක් මාර්ගයෙන් අපිට ප්‍රශ්න 3කට පිළිතුරු ලියන්න මේ අවස්ථාව අපිට ප්‍රයෝජනයට ගන්න පුළුවන්. පහත සඳහන් තොරතුරු ඇසුරෙන් ප්‍රශ්නාංක 11 සිට 13 දක්වා පිළිතුරු සපයන්න. සිද්ධිය තමයි රංග හා විරංග එකතු වී රවි ෆැෂන් නමින් නිමි ඇඳුම් අලෙවි කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී. පෞද්ගලික හේතුවක් මත විරංග ව්‍යාපාරයෙන් ඉවත් වී විදේශගත විය. රංග ව්‍යාපාරය තවදුරටත් දිගටම කරගෙන යයි. සීමිත වගකීම නීතිමය පුද්ගල භාවය ලබා ගැනීම සහ ව්‍යාපාරයේ අඛණ්ඩ පැවැත්ම තහවුරු කර ගැනීම යන වාසි ලබා ගැනීම සඳහා මෙම ව්‍යාපාරයේ නීතිගත කිරීමට රංග අදහස් කරයි. රංගට වැරදිච්ච තැන එයා
පාඩමක් විදිහට අරගෙන ඒකෙන් එයා දුර්වල වෙච්ච තැන් මග හැරගන්න එයා හිතනවා මේ ව්‍යාපාරයේ ව්‍යුහය වෙනසකට ලක් වෙන්න ඕන කියලා. ඒ වෙනසකට ලක් වෙන්න හේතු වෙන්නේ මෙන්න මේ ධනාත්මක කරුණු කීපයක් මත පදනම් කරගෙන. වගකීම සීමා සහිත කරගන්න. කියන්නේ තමාගේ දේපල පුද්ගලික දේවල් පවා ව්‍යාපාරයේ අපේට තියාගෙන ව්‍යාපාර කටයුතු කරනවා කියලා කියන්නේ නිදහසේ ව්‍යාපාරය කරගෙන යන්න බෑ. වගකීමේ සීමාවක් අපිට දකින්න පුළුවන් නම් ව්‍යාපාරයක් කරගෙන යනකොට ඒක අපිට වඩාත් නිදහස් කාරණයක්, හොඳ දෙයක්. ඒක නිසා සීමිත වගකීමක් ව්‍යාපාරයකින් අපිට හඳුනා ගන්න පුළුවන් කියන්නේ ඒක ව්‍යාපාරයක හොඳ ලක්ෂණයක්. නීතිමය පුද්ගලභාවයක් ලබා ගැනීමත් ව්‍යාපාරයට ඉතාමත් හොඳ දෙයක්. මොකද ඇයි අපි පෞද්ගලික නම් වලින් ව්‍යාපාරයේ නඩු පැවරිලි ඒවා මේවා ගිවිසුම්ගත වීම වලට එළඹෙන්නේ. එතකොට අපේ පෞද්ගලික ජීවිතය පවා මේ ව්‍යාපාරයට බලපෑම් ඇති කරනවා. ඒක නිසා මේ ව්‍යාපාරයටම නීතිමය පිළිගැනීමක් දෙන්න පුළුවන් නම් අපිට ව්‍යාපාරයෙන් පිටත සිටගෙන මේ දේවල් කරන්න පුළුවන්. ඒකත් හොඳ දෙයක්. අකණ්ඩ පැවැත්ම. දැන් දැක්කනේ මෙතන උන වැඩේ. දෙන්නෙක් එක්ක රවි ෆැෂන් රංග විරංග පාවිච්චි කරලා ටික දවසකින් යාළුවා මොකද කරන්නේ? විදේශගත වෙනවා. එhmenan මොකද්ද අපෙන් අහන ප්‍රශ්නේ 11 වෙනි ප්‍රශ්නේ. විරංග ඉවත් වීමෙන් පසු මේ ව්‍යාපාරයේ ආයත් වෙන ව්‍යාපාර සංවිධාන වර්ගය. මුලින් මොකද්ද තිබ්බේ? දෙන්න එකතු වෙලා රංග හා විරංග රවි ෆැෂන් කියලා රවි මේ නම් දෙකෙන් තමයි දාලා තියෙන්නේ. රයන්න සහ යන්න රවි තමයි රවි ෆැෂන් කියලා දැම්මේ. නැත්තම් වෙනත් නමක් නෙමෙයි. නමුත් අන්තිමට මොකද්ද වෙන්නේ? විරංග ව්‍යාපාරයෙන් ඉවත් වෙනවා. ඊට පස්සේ ඒ ව්‍යාපාරය එතනින් නවතිනවා. ඉතින් මේ ව්‍යාපාරය තවදුරටත් ඒකේ ඒ කටයුතු කරන්න තීරණය කරනවා කවුද? රංග. එහෙමනම් විරංග ගියයින් පස්සේ මේ වගේ ව්‍යාපාරය ආපහු කරගෙන යනවා නම් ඒ ව්‍යාපාරේ කුමන ව්‍යාපාර සංවිධානයක්ද? තවදුරටත් ඒක හවුල් ව්‍යාපාරයක්ද? සමිතියක්ද? වෙන කවුරුත් ඇත්තේ නෑ මේකට සම්බන්ධ පුද්ගලයෝ. සංස්ථාපිත සමාගමක් කරලා නෑ තාම. එහෙමනම් ගැළපෙන පිළිතුර තමයි තනි පුද්ගල ව්‍යාපාරයක්. මොකද රංග විතරයි ව්‍යාපාරයේ අයිතිකරුවෙකුට දැන් ඉන්නේ. 12 වෙනි ප්‍රශ්නේ බලමු. රංග අපේක්ෂා කරන වාසි ලබා ගැනීමට නම් මෙම ව්‍යාපාරයේ නීතිගත කළ යුතු වන්නේ මොනවද? රංග බලාපොරොත්තු වාසි ටික අපි දැක්ක මේකෙදි. ඕනනම් ආපහු බලා ගන්න. සීමිත වගකීම එයා කාරණා තුනක් දිහා බලනවා. සීමිත වගකීම, නීතිමය පුද්ගල භාවය සහ අකණ්ඩ පැවැත්ම. වාසි තුනයි. මේක ලබා ගන්න නම් කුමන වර්ගයේ ව්‍යාපාරයක්ද ඔහු ආරම්භ කළ යුතු වන්නේ? මේ ව්‍යාපාරය පරිවර්තනය කළ යුතු වන්නේ කුමන සංවිධාන ව්‍යුහයකටද? තනි පුද්ගල ව්‍යාපාරයක් කියන්නේ දැන් ඉන්න එක. ඒක හරියන්නේ නැහැ. හවුල් ව්‍යාපාරයත් හරියන්නේ නැහැ. ඒකත් ඉවර වුණා. සංස්ථාපිත සමාගමක්ද එහෙම නැත්නම් සම්පකාර සමිතියක්ද? පිළිතුර තමයි සංස්ථාපිත සමාගමක් කියන පිළිතුර. අපි දන්නවා ඒකේ තමයි ඔය කියන ලක්ෂණ ඔක්කොම තියෙන්නේ. සීමිත වගකීම, අඛණ්ඩ පැවැත්ම සහ නෛතික පුද්ගල භාවයක් හිමිවීම කියන ලක්ෂණ. 13 වෙනි ප්‍රශ්නය. රවි ෆැෂන් ව්‍යාපාර නාමයේ ලියාපදිංචි කිරීමේ සහතිකය ලබා ගත යුතු වන්නේ කොතනින්ද? ව්‍යාපාර නාමයේ ලියාපදිංචි කරලා සහතිකයක් දෙන්නේ කවුද? ග්‍රාම නිලධාරි කාර්යාලයෙන්ද? නැහැ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්ද? තැපැල් කාර්යාලයෙන්ද? ප්‍රාදේශීය සභාවෙන්ද? ලියාපදිංචි කිරීමේ සහතිකය දෙන්නේ ප්‍රාදේශීය ලේකම්තුමාගේ අස්සනින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින්. මොකද්ද? ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින්. හරි. අරුණලු එකමුතුව ගමේ තරුණ තරුණියන්ගේ ක්‍රීඩා කුසලතා දියුණු කර ගැනීමට විශාල රුකුලක් ලබා දෙයි.
ගමේ තියෙන සංවිධානයක්. ක්‍රීඩා සමිතියක්. අරුණලු එකමුතු. එහෙමනම් අරුණලු එකමුතුව මෙන්න මේ හතරෙන් මොකද්ද? ලාභ අරමුණු කරගත් පෞද්ගලික අංශයේ ව්‍යාපාරයයි. ලාභ අපේක්ෂාවෙන් යන එකක් කියලා මෙතන කියවෙනවද? නැහැ. ක්‍රීඩා කුසලතා දියුණු වීම. ක්‍රීඩා කුසලතා කියලා කියන්නේ ලාභයක් සම්බන්ධ දෙයක් නෙමෙයි. සෞඛ්‍ය එහෙම නැත්නම් ළමයින්ගේ හැකියාවන් ඔප්නම්වන්න වේදිකාවක් තරන්ද පිහිටුවන සමිති සංවිධානයක්. එවනම් ලාභ අරමුණු කරගත් පෞද්ගලික අංශයේ ව්‍යාපාරයක් නොවේයි. ලාභ අරමුණු කර නොගත් පෞද්ගලික අංශයේ ව්‍යාපාරයකි. ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාරයක් කියලා කියනවා. ඔව් ව්‍යාපාරයක් කියන නම අපිට දෙන්න පුළුවන්. ඒ වගේ ආර්ථිකමය ස්වරූපයකින් ලාභ ලැබීමේ පරමාර්ථයෙන් හෝ නොලැබීමේ පරමාර්ථයෙන් යම් කිසි අරමුණක් ඉටු කර ගැනීමට දියත් කරන ආයතනයකට අපිට කියන්න පුළුවන් ව්‍යාපාරයක් කියලා. මූවමන්ට් එකක්. ලාභ අරමුණු කරගත් රාජ්‍යංශයේ ව්‍යාපාරයක් වෙන්න බෑ කොහොමත්. ලාභ අරමුණු කර නොගත් රාජ්‍යංශයේ ව්‍යාපාරයක්. කොහොමත් මේක රාජ්‍යංශයේ ව්‍යාපාරයක් නෙමෙයි ගමේ සංවිධානයක්නේ. නේද? එහෙමනම් නිවැරදි පිළිතුර තමයි ලාභ අරමුණු මොකද්ද? ලාභ අරමුණු කර නොගත් පෞද්ගලික අංශයේ ව්‍යාපාරයකි. ඊළඟ ප්‍රශ්න. රාජ්‍යංශයේ දක්නට ලැබෙන නෛතික පුද්ගල භාවයක් නොමැති ව්‍යාපාර සංවිධානය ඔන්න මතක තියාගන්න අපි ඉගෙනගත්ත න්‍යායාත්මක කරුණු සංස්ථා රාජ්‍ය සමාගම් දෙපාර්තමේන්තු සහ සමුපකාර. රාජ්‍යංශය කියන්නේ සම්පකාර කියන්නේ රාජ්‍යංශය නෙමෙයි. රාජ්‍ය සමාගම් කියන්නේ රාජ්‍යංශය. නමුත් රාජ්‍ය සමාගම් වලට නෛතික පුද්ගල භාවයක් බොහෝ විට තියෙනවා. සංස්ථාත් රාජ්‍යංශය තමයි. නමුත් අපි දන්නවා නෛතික පුද්ගල භාවයක් නොමැති රාජ්‍ය දෙපාර්තමේන්තු ගත්තොත් එහෙම අපි දන්නවා නඩුවක් දාන්න වුණොත් අපි දැක්ක දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාගේ නමින් තමයි නඩු දාන්නේ. ඒ දෙපාර්තමේන්තුව නමින් කවදාවත් නීතිය ඉදිරියට කැඳවන්නේ නැහැ. එහෙනම් පිළිතුර තමයි දෙවෙනි එක. 16 වෙනි ප්‍රශ්නය. යෝග්‍ය ව්‍යාපාර සංවිධාන ක්‍රමයක් තෝරා ගැනීමේදී ප්‍රධාන වශයෙන් සලකා බැලිය යුතු සාධක පමණක් දැක්වෙන පිළිතුර තෝරන්න. සුදුසු ව්‍යාපාර සංවිධානයක්. අයිතිය ප්‍රාග්ධනයේ පරිමාණය ඒක හරිද? අරමුණ අයිතිය සහ ප්‍රාග්ධනය. ඔක්කොම ටිකක් හරි වගේව තමයි දීලා තියෙන්නේ. අරමුණ පරිමාණය කළමනාකරණය. පරිමාණය අයිතිය කළමනාකරණය. එතකොට මේ පිළිතුරු දිහා බලනකොට අපිට දකින්නේ වඩාත් අර්ථාන්විත වන්නේ ව්‍යාපාරයක අරමුණක් තියෙන්න ඕන. ලාභ ලැබීමද ලාභ නොලැබීමද කුමන පරිමාණයෙන්ද මේ ව්‍යාපාරය ක්‍රියාත්මක කරන්නේ? ඒ වගේම මේකේ තියෙන කළමනාකරණ ශෛලිය මොකක්ද කියන එක. කළමනාකරණ ශෛලිය. එවනම් අපිට එහෙමනම් තුන්වන පිළිතුර තමයි අපිට ඉතාමත් සාර්ථක පිළිතුරක් විදිහට අපිට මෙතනින් හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. අයිතිය ප්‍රාග්ධනයේ පරිමාණය. අරමුණ අයිතිය සහ ප්‍රාග්ධනය, අරමුණ පරිමාණය සහ කළමනාකරණය. මේවා තමයි අපි ව්‍යාපාරයක් සුදුසු දෙයක් තෝරා ගැනීමේදී කුමන අරමුණෙන්ද කුමන පරිමාණයකින්ද අපි කළමනාකරණය කරන්නේ තනියෙන් තීරණ ගන්නවද සාමූහිකද කියන දේ අනුව තමයි අපි තනි පුද්ගලද හවුල් ව්‍යාපාරද එහෙම නැත්නම් සීමිත සමාගමක්ද කියන එක අපි තීරණය කරන්නේ. හොඳයි. ඊළඟ ප්‍රශ්නය 17 වෙනි ප්‍රශ්නය. පහත දැක්වෙන්නේ ගිණුම්කරණය පිළිබඳ තොරතුරු සඳහන් වගන්ති කීපයකි. මොකද්ද විශේෂත්වය? අපි දැන් ඇවිල්ලා ඉන්නේ 17 වෙනි ප්‍රශ්නයට. 17 දැක්කනේ.
16ට වෙනකල් අපිට ව්‍යාපාර අධ්‍යයනයේ පැත්තෙන් තමයි අහන්න ගත්තේ. දැන් වෙන්නේ ගිණුම් කරණය පිළිබඳ ප්‍රශ්න ටිකක් අපිට ලැබෙනවා. ඕක තමයි ව්‍යුහය. හොඳයි. ගිණුම් කරණය පිළිබඳ තොරතුරු සඳහන් වගන්ති කීපයක්ලු පල්ලෙහෙන් දීලා තියෙනවා. A. සීමිත සම්පත් පාලනය කිරීම. B. තීරණ ගැනීමට තොරතුරු සැපීම, ලාභාලාභ මූල්‍ය තොරතුරු සැපීම, නීතිමය අවශ්‍යතාවයන් සපුරාලීම. මෙම තොරතුරු අතුරෙන් ගිණුම් කරණයේ අවශ්‍යතාවය දැක්වෙන්නේ කුමන ප්‍රකාශ වලින්ද? ප්‍රකාශ 4ක් නැහැ, 3කින් තමයි මේකේ ගැළපෙන පිළිතුර සකස් වෙන්නේ. එහෙමනම් අපි බැහැර කරන්න ඕන කොයි එකද? ගිණුම් කරණය කියන්නේ මේ අපේ ගිණුම් කරණයේ ප්‍රභේද කීපයක් තියෙනවා. අපි මෙතන මේ ගිණුම් කරණයේ විදිහට අපි ඉගෙන ගන්නේ මූල්‍ය ගිණුම් කරණය. තව තියෙනවා කළමනාකරණ ගිණුම් කරණය කියලාත් තියෙනවා. මැනේජ්මන්ට් accounting. අපි ඒක මේ මට්ටමේදී අපි ඉගෙන ගන්න නැහැ. අපි මේ මූල්‍ය ගිණුම් පිළිබඳ තමයි. එhmenan මූල්‍ය ගිණුම් ඇයි සකස් කරන්නේ? සම්පත් පාලනය කිරීම කියන එක අපිට එච්චර ගැළපෙන පිළිතුරක් නෙමෙයි. එහෙම නේද? සම්පත් පාලනය කියන්නේ ඒක අපිට හම්බෙන්නේ කළමනාකරණ ගණකාධිකරණයේදී. නමුත් තීරණ ගැනීම සඳහා අනිවාර්යයෙන්ම මූල්‍ය තොරතුරු අවශ්‍යයි. ලාභ තත්ත්වය දැනගන්නත් මූල්‍ය තොරතුරු ඕන. නීතිමය අවශ්‍යතාවයන් සම්පූර්ණ කරන්නත් අපි ඕන. ආදායම් බදු ගෙවන්න. ඒ වගේම සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලයට සෑම වසරකම ව්‍යාපාරයේ ලාභ ගිණුම් සහ මූල්‍ය ප්‍රකාශන අපි පිටපතක් යවන්න ඕන කියලා අපි ඉගෙන ගත්තා. එහෙමනම් මේ BCD කියන ටික BCD අපිට ලැබෙන්නේ මෙන්න මේ 4 වෙනි පිළිතුරේ. A කියන එක අදාළ වෙන්නේ නැහැ. මේකෙත් A තියෙනවා, මේකෙත් A තියෙනවා. 18 වෙනි ප්‍රශ්නය. ගැනිලි සිදු වූ විට එක ආපහු අර යුගලයක් වෙන්නවා. මුදල් වත්කම්ද, වත්කම් වගකීම්ද, වත්කම් හිමිකම්ද, ප්‍රාග්ධනයේ වගකීම්ද. ගැනිලි සිදු වූ විට අඩු වෙනවලු එකක්. ඒ අඩු වෙන්නේ මුදල්ද? එහෙම නැත්නම් වත්කම්ද? එහෙම කියන්න බෑනේ අපිට මේ. වත්කම් කිව්වොත් මුදලුත් අයිති වෙනවා. වත්කම්ද වගකීම්ද? ගැනිලි සිදු වූ විට වගකීමක් අඩු වෙනවද? නැහැ. වගකීම් සම්බන්ධයක්. ගැනිලි සිදු කරොත් වත්කමක් අඩු වෙන්න පුළුවන්ද? ඔව්. එහෙම වුණොත් හිමිකම් අඩු වෙන්න පුළුවන්ද? අර දෙකම අඩු වෙනවා. පළවෙනි එකත් අඩු වෙනවා, දෙවෙනි එකත් අඩු වෙනවා. අපි මේ දෙකම අඩු වෙනවා කියලා කියන්නේ. එහෙනම් වත්කම් අඩු වෙනවා, හිමිකම් අඩු වෙනවා. ප්‍රාග්ධනය අඩු වෙලා වගකීම් අඩු වෙනවද? නැහැ. එකත් අදාළ වෙන්නේ නැහැ. එහෙනම් පිළිතුර තමයි 3 වන පිළිතුර. භාණ්ඩ ගැනිලි ගත්තොත් එහෙම ව්‍යාපාරයේ වත්කමක් එක්ක මුදල් අඩු වෙනවා. එහෙම නැත්නම් භාණ්ඩ තොග අඩු වෙනවා. ඒත් සමගම අපි මේක ගලපන්නේ අයිතිකරුගේ ප්‍රාග්ධනයට. අයිතිකරුගේ ප්‍රාග්ධනයත් අඩු වෙනවා. ප්‍රාග්ධනය කියන එක අපි හඳුනගන්නේ හිමිකම් විදිහට. ඒක නිසා මෙන්න මේක තමයි නිවැරදි පිළිතුර. හිමිකම් අඩු වෙනවා, වත්කම් අඩු වෙනවා. 19 වෙනි ප්‍රශ්නය. ව්‍යාපාරයක යම්කිසි දිනකට ඇති මුළු වත්කම් වලින් මුළු වගකීම් අඩු කළ විට ලැබෙන්නේ මුළු වත්කම් වලින් මුළු වගකීම් අඩු කරොත් එතකොට මොකද්ද? වත්කම් වලින් වගකීම් අඩු කරොත් ආදායම්ද? නැහැ. වියදම්ද? ඒත් නැහැ. ලාභයද? ඒත් නැහැ. හිමිකම්. ඇයි අපි එහෙම කියන්නේ? අපි දන්නවා ගිණුම් කරන සමීකරණයේදී දුවලා පුතාලා මේ සම්බන්ධතාවය තමයි මේ ව්‍යාපාරය කියලා කියන්නේ අයිතිකරුවන්ගෙන් බාහිර වෙනම ඒකකයක්, වෙනම ක්‍රියාත්මක වන ඒකකයක්. එහෙමනම් මේ ව්‍යාපාරයට අපි මොනවා හරි දෙයක් අපි යෙදෙව්වොත්, ආයෝජනය කළොත් ඒ යෙදවීම මුලින්ම ව්‍යාපාරයට ලැබෙන දේ එක වත්කමක් බවට පත් වෙනවා. අපි දෙන ආයෝජනය කරන මුදල, එහෙම නැත්නම් භාණ්ඩ ව්‍යාපාරේ ඒක මුලින්ම වත්කම්. ඒක තමයි ව්‍යාපාරයට තියෙන ශක්තිය, තියෙන
වත්කම් සමූහය. එතකොට මේ වත්කම් ටික කාටද අයිති? සමීකරණයෙන් කියන්නේ ඒක ටික. වත්කම් කාටද අයිති? සැබෑ අයිතිකරුවන්ටද එහෙම නැත්නම් ওই බැංකු වැනි ණය හිමියෝ වැනි වෙනත් අයටද අයිතිකාරය කොට්ටාස දෙකක් ඉන්නවා. වත්කම් එකයි අයිතිකාරය කොට්ටාස දෙකයි. අයිතිකරුවන් සහ අනිකුත් කොට්ටාසය. ණය හිමියන් බැංකු වැනි ආයතන. එහෙමනම් මුළු වත්කම් වලින් මුළු වගකීම් අඩු කරොත් වගකීම් කියලා කියන්නේ බාහිර පාර්ශවයන්ට තියෙන ණය. ඒ ටික අඩු කරොත් අයිතිකරුගේ හිමිකම ඉතුරු වෙන්නේ. ඒක තමයි අපි මේ තෝරගත්තේ. මුළු වත්කම් වලින් වගකීම් අඩු කරොත් අපිට ලැබෙන්නේ හිමිකම් කියන එක. එහෙම නේද? මේක තවත් විදිහකින් කිව්වොත් එහෙම ගිණුම් කරන සමීකරණය කියලා කියන්නේ මෙන්න මේක. ඔකට දැනගන්න මම ලියන්නම්. වත්කම් සමානයි හිමිකම් එකතු කිරීම වගකීම. දැන් අපි ගත්තොත් එම් හිමිකම් කියන්නේ මොකක්ද කියලා. හිමිකම හොයන්නේ කොහොමද? හිමිකම් සමානයි දැන් ඔන්න හිමිකම් විතරක් අපි මේ පැත්තේ තියලා එහෙම වුණොත් මොකද්ද වෙන්නේ? වත්කම් වලින් අඩු කරනවා වගකීම. මම දැක්කා. මෙන්න මේකනේ ඔය ඇත්තටම අපිට ඔය දීලා තියෙන්නේ දැන් ඔය. උඩ ප්‍රකාශයක් විදිහට පෙන්වන්නේ මෙන්න මේක. අපේ ගණිතමය සමීකරණ නීතියත් එක්ක අපිට පුළුවන් මේ හිමිකම් උක්ත කරලා අපිට මේ ටික මේ පැත්තට දාන්න. මේවල ඉලක්කම් තිබ්බොත් මේ ඉලක්කම් ටික මේ පැත්තට එනකොට ධන සංඛ්‍යාවක් සමාන ලකුණෙන් අනිත් පැත්තට එනකොට ඍණ සංඛ්‍යාවක් බවට පත් වෙනවා. මේක ධන සංඛ්‍යාවක් විදිහටම කියනවා. ඒක හන්ද මුළුවත්කම් වලින් මේ වගකීම් ටික අඩු වුණායින් පස්සේ අපිට ඉතුරු වෙන්නේ හිමිකම් කියන එක. ඒක තමයි මේ ප්‍රකාශයෙන් අපිට කියන්නේ. හොඳයි. 20 වෙනි ප්‍රශ්නේ. හිමිකම වෙනස් වීම කෙරෙහි බල නොපාන අයිතමයක් වන්නේ හිමිකම වෙනස් වෙනවා කියන්නේ කොහොමද? ප්‍රාග්ධනයේ දානකොට ගැනිලි ගන්නකොට හිමිකම අඩු වෙනවා. ලාභය ආදායම් ලැබෙනකොට හිමිකම ඉහළ යනවා. හිමිකම වෙනස් වෙන්නේ ඔන්න ඔය කියන අවස්ථාවල. එහෙමනම් හිමිකම වෙනස් වීම කෙරෙහි බල නොපාන අයිතමයක් වන්නේ ආදායම් කියන එක බලපානවා. හරි. වියදම් කියන එක බලපානවා. ගැන්ලිත් බලපානවා. එහෙමනම් පිළිතුරු තමයි ණය හිමියොන්ගේ කිසිම බලපෑමක් නැහැ. හිමිකම වෙනස් වෙන්නේ. 21 වෙනි ප්‍රශ්නය. ව්‍යාපාරික සිදු වූ ගණදෙනුවකට අදාළ දිත්ත සටහනක් පහත දැක්වේ. මෝටර රථ ගිණුම හර ප්‍රාග්ධන ගිණුම බැර. මේ ගණදෙනුවක් සිද්ධ වෙනවා. ඒ ගණදෙනුව අපි ගිණුම්ගත කරන්නේ දිත්ත සටහන් න්‍යාය අනුව මෙන්න මේ විදිහට. ගණදෙනුව කුමක්ද කියන එක අපිට දීලා නැහැ. මොකක්ද අහන්නේ? ඉහත දිත්ත සටහනට අදාළ ගණදෙනුව තෝරන්න. ගණදෙනු ටික දීලා තියෙනවා. එහෙනම් දැන් අපිට කියන්නේ මේ ගණදෙනුව මෙතනින් හොයන්න කියලා. එහෙනම් බලන්න පළවෙනි දේ. මේ ගණදෙනුව මේ දිත්ත සටහනට අදාළ ගණදෙනුව මේක වෙන්න පුළුවන්ද? අයිතිකරු ව්‍යාපාරයට රුපියල් ලක්ෂ 2ක මුදලක් දීම. මුදලක් දුන්නා නම් ඇයි මෝටර රථ? එහෙනම් අපිට මේ පිළිතුර බාර ගන්න බෑ. මුදලක් සම්බන්ධ දෙයක් නෙමෙයි මේකනේ. මෝටර රථයක් ලැබිලා තියෙනවා. දෙවෙනි එක තමයි ලක්ෂ 2ක වත්කමක් මිලදී ගැනීම. කො මිලදී ගත්තා නම් මුදල් පොත බැර වෙන්න ඕන. එහෙම නැත්නම් බැංකු ගිණුම බැර වෙන්න ඕන. එහෙම වෙලත් නැහැ. මේකත් වැරදි. ලක්ෂ 2ක් වටිනා මෝටර රථයක් ණයට ගැනීම. ණයට ගත්තා නම් බාහිර ණය හිමිය ඉන්න ඕන. ප්‍රාග්ධන ගෙන්නට ගිහිල්ලා තියෙනවා. මේකත් එපා. හතරවෙනි එක බලමු. එහෙමනම් අනිවාර්යයෙන්ම හරියන්න ඕන, ගැලපෙන්න ඕන. අයිතිකරු රුපියල් ලක්ෂ 2ක් වටිනා මෝටර රථයක් ව්‍යාපාරයට යෙදවීම. අයිතිකරට පුළුවන් මුදලින් ආයෝජනය කරන්නත් එහෙම නැත්නම් තමාගේ තියෙන වත්කමක් ආයෝජනය කරන්නත් ව්‍යාපාරයට. මුදල් ගෙනාවොත් මුදල් කියන වත්කම ඉහළ යනවා.
එයාගේ ප්‍රාග්ධනය කියලා එයාගේ හිමිකම ඉහළ යනවා. මුදල් හිමිකම්. මොකද වෙන්නේ මෙයා දේපලක් එහෙම නැත්නම් වාහනයක් ආයෝජනය කරනවා. මුදල් නෙමෙයි නිගෙන්නේ එතකොටනේ. එහෙමනම් වත්කම තමයි අර වාහනය කියන වත්කම පැත්තට එකතු වෙනවා. අනිත් පැත්තේ හිමිකම් පැත්තටත් එකතු වෙනවා. එහෙමනම් හරි හතරවෙනි එක හරි නේද? අයිතිකරු ලක්ෂ 2ක් වටිනා මෝටර රථයක් ව්‍යාපාරයට යොදවලා තියෙනවා. ඒකන්ද තමයි ප්‍රාග්ධන ගිණුමට ලක්ෂ 2ක් කියන්නේ හිමිකම. ප්‍රාග්ධනය කියන්නේ අනිත් පැත්තෙන් හිමිකම. හිමිකම වැඩි කරලා තියෙනවා ලක්ෂ 2කින්. ඊට පස්සේ වත්කමුත් ලක්ෂ 2කින් වැඩි වෙනවා. එහෙමනම් හතරවෙනි පිළිතුර අපිට පිළිගන්න පුළුවන්. හොඳයි. 22 වෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා බලමු. ව්‍යාපාරයක සිදුවී ඇති ගණදෙනුවක් ගිණුම් කරන සමීකරණයට බලපෑ ඇති ආකාරය පහත දක්වා ඇත. වත්කම් 10000යි අගයක් දීලා තියෙනවා. හිමිකම් නැහැ. ඊට පස්සේ වගකීම් රුපියල් 10000යි. ඒතර ගිණුම් කරන සමීකරණය කියලා කියන්නේ වත්කම් සමානයි හිමිකම් එකතු කිරීම වගකීම් අපි දන්නේ. හරි. එහෙමනම් මෙන්න ගණදෙනුවක් සිද්ධ වෙන විට ගිණුම් කරන සමීකරණයේ තැන් දෙකක් වෙනස් වෙනවා. වත්කම් ඉහළ යනවා සහ වගකීම් ඉහළ යනවා 10000කින්. වත්කමක් වැඩි වෙනවා 10000ක් වගකීම් වැඩි වෙනවා. එහෙනම් මේ ගණදෙනුව මොකක් වෙන්න පුළුවන්ද? සිදුවී ඇතයි සිටිය හැකි ගණදෙනුව. ඔබට අහනවා මේ ගණදෙනුව නිර්මාණය කරන්න. නැත්නම් මේක චිත්ත රූපයකට ගේන්න මේ ගණදෙනුව මොකද්ද? නිකන් අගයන් දෙකක් විතරයි දීලා තියෙන්නේ. ගිණුම් කරන සමීකරණේ කොයි සංරචක දෙකද වෙනස් වෙන්නේ කියන එක විතරයි පෙන්නලා තියෙන්නේ. අපි දැන් මේ ගණදෙනුව චිත්‍රණය කරන්න ඕනේ. මෙන්න ගණදෙනු කීපයක් දීලා තියෙනවා. ලේසි. එම්නම් අපි කොයි එකද හොයන්නේ? පළවෙනි එක වෙන්න පුළුවන්ද? අයිතිකරු ව්‍යාපාරයෙන් 10000ක් ආපසු ගැනීම මොකක්ද වෙලා තියෙන්නේ? හිමිකම් ආපසු ගත්තා නම් අපි දන්නවා හිමිකම් අඩු වෙනවා. ගැනිලි කියන්නේ හිමිකම් අඩු වෙනවා. එහෙම එකක්ද? නැහැ. මේක ගන්න බෑ. අයිතිකරු ව්‍යාපාරයට ලක්ෂයක අමතර ප්‍රාග්ධනය යෙදෙවි. ඒක වෙනවා ලක්ෂයක් නෙමෙයි මෙතන තියෙන්නේ 10000ක් නේ. ව්‍යාපාරයට රුපියල් 10000ක ණය මුදලක් ලැබීම. වත්කම් වැඩි වෙනවා. ණය මුදලක් ලැබෙනකොට මුදල් එකතු වෙනවා ව්‍යාපාරයට. මුදල් ශේෂය වැඩි වෙනවා. බැංකු ශේෂය වැඩි වෙනවා. වගකීමුත් වැඩි වෙනවා. ණය කියලා කියන්නේ වගකීමක්. අපි තියාගමු මේ පිළිතුරු දැනට මෙතන. හතරවෙනි එකත් පරීක්ෂා කරලා බලමු. 10000ක වියදමක් දැරීම. වියදම් කියලා කියන්නේ හිමිකම් වලට අදාළ දෙයක්. වගකීම් වලට අදාළ දෙයක් නෙමෙයි. කියන්නේ මේකත් බෑ. එහෙනම් මොකද්ද හරියන්නේ? අපි ගෙස් කරේ මෙන්න මේක හරියයි කියලා. හරියටම හරි. ණය මුදලක් ගන්නකොට වත්කම් වැඩි වෙනවා. ඇයි ඒ? මුදල් ශේෂය වැඩි වෙන නිසා. මුදල් එකතු වෙන නිසා ව්‍යාපාරයට මුදල් කියන වත්කම ඉහළ යනවා. ඒ වගේම බාහිර වගකීමක් ව්‍යාපාරයට ඇති වෙනවා. වගකීමුත් රුපියල් 10000කින් එම ප්‍රමාණයෙන්ම ඉහළ යනවා. 23 වන ප්‍රශ්නය. ව්‍යාපාරයකට අයිතිකරු සහ බාහිර පාර්ශ්වයන්ද සම්පත් යොදා ඇති විට නිවැරදි ගිණුම් කරන සමීකරණය තෝරන්න. ගිණුම් කරන සමීකරණය කියලා කියන්නේ ව්‍යාපාරයක වත්කම් සහ වත්කම් වල හිමිකාරත්වය බෙදී යන ආකාරයේ පෙන්වන සම්බන්ධතාවය සමීකරණමය සම්බන්ධතාවය. ව්‍යාපාරයකට ආයෝජනයක් කරනකොට ඒ ආයෝජනය වත්කම් ස්වරූපයෙන් ව්‍යාපාරයට එකතු වෙනවා. මුළු ආයෝජනයම වත්කම් ස්වරූපයෙන් එකතු වෙනවා. එවනම් මේ වත්කම් ටික කාටද අයිති?
අයිති පාර්ශවකරුවන් දෙකක් ඉන්න පුළුවන් උපරිම. සමහර ව්‍යාපාර තියෙනවා අයිතිකරු පමණයි බාහිරින් කිසිම ණයක් ගන්නෙ නැහැ. එහෙම වුණොත් ගිණුම් කරන සමීකරණය සමානයි වත්කම් වලට සමානයි හිමිකම්. හිමිකම් කියලා කියන්නේ අයිතිකරුගේ ප්‍රාග්ධනය. සියලුම වත්කම් අයිතිකරුට අයිති නිසා වත්කම් වලට සමානයි හිමිකම්. නමුත් ව්‍යාපාරවලට ඔය ආකාරයෙන් ක්‍රියාත්මක වෙන්න බෑ. ව්‍යාපාරය පුළුල් කරගෙන යාමේදී බාහිර වගකීම් ණය ගන්න සිද්ධ වෙනවා. ඒක නිසා බාහිර වගකීම් කොට්ටාසෙකුත් ඇති වෙන්න පුළුවන්. ඕන්න අපි හඳුන්වන්නේ වගකීම් විදිහට. එක පැත්තකින් අයිතිකරුවෝ හිමිකම් විදිහට අයිතියක් ඔසවාගෙන ඉන්නකොට ණය හිමියන්ටත් මූල්‍ය ආයතන වැනි ව්‍යාපාරයේ අයිතියෙන් කොටසක් හිමි වෙනවා බාහිර වගකීම් විදිහට. නමුත් මේකෙන් කියන්නේ මොකද? අයිතිකරු සහ බාහිර පාර්ශ්වයන් සම්පත් යොදා දෙන්නයි. එහෙනම් කොට්ටාස දෙකක් ඔය කිව්ව විදිහට ඔය කියන පාර්ශ්වකරුවන් දෙකම යොදලා තියෙන විදිහට ගිණුම් කරන සමීකරණය කියන්නේ මොකක්ද? එහෙමනම් වත්කම් වල හිමිකාරත්වය දෙන්නකොට යනවා. කාටද යන්නේ? එතන මෙතන ලකුණ වෙන්න ඕන අපි ගිණුම් කරන සමීකරණේ එකතුවක්නේ අපි දාන්නේ නේද? මේ විදිහට එකතු කිරීමක් තමයි දාන්නේ. right? එහෙනම් කොට්ටාස දෙකකට අයිති නම් වත්කම් සමානයි හිමිකම් දන වගකීම්. මේක හරි ගැලපෙන්නේ නැහැ. කොට්ටාස දෙකක් නැහැ. වගකීම් සමානයි වත්කම් දන හිමිකම්. ඒක අපිට පිළිගන්න බෑ. නේද? වත්කම් වලින් හිමිකම් අඩු වුණායින් පස්සේ තමයි වගකීම් ටික එන්නේ. ප්‍රාග්ධනය කියන්නේ ඒකත් ගැලපෙන පිළිතුරක් නෙමෙයි. එවනම් මෙන්න මේක තමයි අපිට ගැලපෙන නිවැරදි පිළිතුර. පළවෙනි කොටස. 24 වෙනි ප්‍රශ්නය. අපි කියවමු. ව්‍යාපාරයක් විසින් විකිණීම සඳහා භාණ්ඩ තොගයක් ණයට ලබාගත් විට ඇතිවන නිවැරදි ද්විත්ව බලපෑම. ද්විත්ව බලපෑම ලූකා පැසියෝලි පියතුමා විසින් හඳුන්වා දුන්නා. විකිණීම සඳහා භාණ්ඩ තොගයක් ණයට එකතු කර ගන්නවා ව්‍යාපාරයට. ද්විත්ව බලපෑම මොකක්ද? ණයට භාණ්ඩ ගන්නකොට. වත්කම් වැඩි වෙලා වගකීම් වැඩි වෙනවද? වෙන්න පුළුවන්. විකිණීම සඳහා භාණ්ඩ ණයට ගත්තේ ඒක හන්දා වැඩි වෙන්න පුළුවන්. වත්කම් වැඩි වෙලා හිමිකම් වැඩි වෙනවද? ණයට භාණ්ඩ ගන්නකොට ණය හිමියෝ හිමිකම් වලට බලපෑමක් නැහැ. ණයට භාණ්ඩ ගන්නකොට. මේ දෙවෙනි පිළිතුර වැරදි. වත්කම් වැඩි වෙලා වගකීම් අඩු වෙනවද? ණයට ගන්නකොට වගකීම් වැඩි වෙනව මිසක් අඩු වෙන්නේ නැහැ. හතරෙන් පිළිතුර වත්කම් වැඩි වෙලා හිමිකම් අඩු වෙනවා. හිමිකම් ණයට භාණ්ඩ ගත්තා කියලා හිමිකමට බලපෑමක් නැහැ. එහෙමනම් පළවෙනි පිළිතුර තමයි වත්කම් වැඩි වෙනවා වගකීම් වැඩි වෙනවා. ණයට භාණ්ඩ ගැනීම නිසා අලුතෙන් වගකීමක් නිර්මාණය වෙනවා. වත්කමකුත් ව්‍යාපාරයට එකතු වෙනවා. 25 වෙනි ප්‍රශ්නය. පහත එක තීරුවේ මූලික සටහන් පොත්ද කෝ එක තීරුව මේ තියෙන මූලික සටහන් පොත් කීපයක් තියෙනවා. 4ක්. මුදල් ගිණුම, බැංකු ගිණුම, ගැනුම් ජර්නලය, පොදු ජර්නලය. දෙක තීරුවේ මූලාශ්‍ර ලේඛන. ඉන්වොයිස් ජර්නල් වවුචරේ තැන්පත් කිරීමේ කුයිතාංශය වවුචර්. මූලික සටහන් පොත් දන්නවා නේද? ගණදෙනුවක් ලෙජරේ සඳහන් කරන්න ඉස්සෙල්ලා ව්‍යාපාරයේ මුලින්ම සටහන් කරන ලේඛනය ගණදෙනු සිදුවෙච්ච අනුපිළිවෙල අනුව මුලින්ම සටහන් වන ලේඛනයට තමයි අපි කියන්නේ මූලික සටහන් පොතක් කියලා. එතන මූලික සටහන් පොත්පත් වලට මේ ගණදෙනු අපි ගන්නෙ මූලාශ්‍ර ලියකියවිලි ආශ්‍රයෙන් අපිට සාක්ෂි විදියට ලැබෙන ගණදෙනු දිහා බලලා තමයි අපි මූලික සටහන් පොත්පත් වල මේවා අන්තර්ගත කරන්නේ. එහෙමනම් මොකද්ද අපෙන් අහන්නේ? එක තීරුවේ මූලික සටහන් පොත් දෙක තීරුවේ මූලාශ්‍ර ලේඛන සමග ගලපන්න ලේසි. මුදල් ගිණුම හා අදාළ මූලික සටහන් පොත මොකද්ද? අපි එකින් එක ගලපන්න බලමු. right? ජර්නලයට නම් අපි දාන්නේ වවුචරය.
ජර්නලයට ජර්නල් වවුචරය. පොදු ජර්නලයට ජර්නල් වවුචරය. හරි? බැංකු ගිණුමට තැන්පත් කිරීමේ කුවිතාංශය. ගැනුම් ජර්නලයට ඉන්වොයිසිය. එමනම් මුදල් ගිණුමට වවුචරය. එහෙනම් පිළිවෙලින් අපිට කොහොමද මේක හරියන්නේ? පළවෙනි එක තමයි D, දෙවෙනි එක C, තුන්වෙනි එක A, DCA, හතරවෙනි එක B. DCAB කියන පිළිතුර අපි තෝරගන්න පුළුවන්. හොඳයි. අපි දැන් මේ 2017 බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් පාසල් අවසාන වාර පරීක්ෂණයේ විදිහට ඉදිරිපත් කරපු ඒ විභාග ප්‍රශ්න පත්‍රය තමයි මේ සාකච්ඡා කරමින් සිටින්නේ. ඒකේ පළවෙනි කොටස ලකුණු 40ක් උපයන ප්‍රශ්න කොටස් ටික ලකුණු එක ගානේ අපිට ලකුණු 40ක් උපය ගන්න පුළුවන් කියලා කිව්වා. ඒකෙන් අපි දැන් සාකච්ඡා කරලා නිමා කරා ප්‍රශ්නාංක 25 වෙනකම්. හොඳයි. එමනම් අපි නැවත වතාවක් ඊළඟ පරිච්ඡේදයෙන් අපි සාකච්ඡාව ආරම්භ කරමු. ප්‍රශ්නාංක 26 සිට ප්‍රශ්නාංක 40 දක්වා ඉතිරි ප්‍රශ්න ටික.